සමචතුරස්‍රාකාර කාමරයක් තියෙන ඒකේ වර්ගඵලය වර්ග මීටර් 324. හරිද? දැන් මට ඕන වර්ගමූලය පාඩම භාවිතා කරලා මේ කාමරයේ පැත්තක දිග සොයන්න. මේක සමචතුරස්‍රයක් හන්ද මේ පැති හතර සමානයි. මේ අංශක 90 මුළු දැන් ඕන පැත්තක දිග. අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ඕන ලියන්නේ ප්‍රශ්නය කාමරයේ පැත්තක දිග සොයන්න. කාමරයේ පැත්තක දිග සොයන්න. කාමරයේ පැත්තක දිග සොයන්න. හරි. දැන් අපි මේ කාමරයේ පැත්තක දිග සොයන්න කියදුනහම පැත්තක දිග අපිට අකුරක් දාගන්න පුළුවන්. x කියලා හිතමුකෝ. මේ පැත්තත් එහෙනම් x. දැන් අපිට සමීකරණය ගොඩනගන්න පුළුවන්. වර්ගඵලය සඳහා සමීකරණයක් ගොඩනගන්න. සමචතුරස්‍රයක වර්ගඵලය පැත්තක දිගේ වර්ගය. නැත්නම් දිග වැඩි කිරීම පළල කියලා ගත්තත් එකම x උත්තරය. ඒ කියන්නේ x දිගෙන් වැඩි කරාම දිගයි පළලයි වැඩි කරාම 324යි. හරිද? දැන් මේ ගානක් හදාගෙන යන්න විදිය තියෙන්නේ කෙලින්ම. ඒ කියන්නේ x වර්ගය සමානයි 324යි. හරිද? පැත්තක දිග x නේ. එහෙනම් වර්ගමූලය දාන්න ඕන. වර්ගමූල 324යි. මීටර. දිගක් කියන්නේ මීටර වල ඉහළ. දැන් 324 වර්ගමූලය හොයන්නයි ඕන. එතකොට ඔයාලා දන්න බෙදීමේ ක්‍රමය. 324 වර්ගමූලය බෙදීමේ ක්‍රමෙන් දැන් සොයන්න. සොයනකොට ඉලක්කම් දෙකක් වෙන් කරනවා. මතකයිනේ? 24 මෙහෙම 3 මෙහෙම. මේ පැත්තේ ඉඳලා ඉලක්කම් වෙන් කරගෙන එක ස්ථානයේ පැත්තේ ඉලක්කම් දෙක බෙදීමේ දාන්න. දාලා මේක සුළු කරලා බලන්න කීයද කියන්න උත්තරේ. 324 වර්ගමූලය හොයන්නද? හිරුනි. දිනේට ඉස්සෙල්. එදා සෙනසුරාදා බැරි වුණානේ කරගන්න. ඊයපති නෑනේ. එහෙනම් ලොකිතක් නෑ වගේ. හරි 324 වර්ගමූලය කවුරුත් හදුවද? වර්ගමූලය එතකොට එන්න උත්තරේ කීයද? 1 දැම්ම එක් වරක් 1යි දෙකක් ඉතිරි 24 ගත්තා. උඩ සංඛ්‍යාවේ දෙගුණය 20 ගණන්. 20 ගණන් කීයක් දාන්න ඕන බලන්න? 18යි සර්. 18යි. ඔව් 8 තමයි දාන්න ඕන. 8යි 8යි. 28 වරක් 8. 8 වරක් 64න් 4 6ක් ඉතිරි. 8 වරක් 16යි 6යි 22යි. එතකොට මෙතන බිඳුව. එතකොට මේකේ උත්තරය 18යි මීටර. එක පැත්තක් 18යි. සමචතුරස්‍රාකාර කාමරයේ පැත්තක දිග 18යි කියන උත්තරේ තියාගන්න පුළුවන්. දැන් මේ ගාන හදනකොට අපි අර වර්ගමූලය හොයන්න ඕන අවස්ථාවක් ආවා. හරි. ඒ වගේ ගණන් ටිකක් තමයි පුතේ එහා පැත්තේ තියෙන්නේ 22 වෙනි පිටුව පෙරලන්න. 22 වෙනි පිටුවේ අපි ගානක් හරි 22 වෙනි පිටුවේ තියෙන පළවෙනි අභ්‍යාසය ඒකේ පළවෙනි ගාන හදමු බලන්න.
1225 ද තියෙන්නේ වර්ගඵලය සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලේ පැත්තක දිග මේ විදියමයි. මේ ගානෙම මේක වෙනස් වෙන එක විතරයි 1225යි. වර්ග සෙන්ටිමීටර. ඒකේ සෙන්ටිමීටර වලින් එන්නේ උත්තර. එතකොට මේක 1225යි. 1225යි. මෙතන 1225 වර්ගමූලය හොයන්න ඕන. සෙන්ටිමීටර උත්තර. කීයද කියලා ගන්න තියෙන්නේ. මෙතන 1225 ලියලා ඒක හදලා ගන්න. 1225 වර්ගමූලය හොයන්න තියෙන්නේ. 1225 ලියා ගන්න පැත්තට 1225. මෙහෙම ගන්න දාලා බලන්න. මොකද තේහන්නේ? දිනරු හැදුවද මේ ගන්න? හදන්න බලන්න. මොකෝ කියන්නේ? 35යි සර්. ඒ 35යි. ඔව් 35 කියන මිලලා කියන. මම තුන තමයි දාන්න තියෙන්නේ. 3 වරක් 9යි. 3ක් ඉතිරි 25 ගෙන යම මෙතෙන්ට. උඩ තියෙන සංඛ්‍යාව දෙගුණ කරා 60 ගණන්. 60 ගණන් වලින් ගිහිල්ලා 60 කීයද මෙතන දාන්නේ? 5ද ඔයා කියන්නේ 5. 65. 65 තරක් 5 නේ. 5 5 25යි. දෙයක් ඉතිරි 5 තරක් 6 30යි. 32 හරිනේ. 35යි එන්නේ. සෙන්ටිමීටර් 35යි එක පැත්තක්. හරි. උත්තරේ හරි. 35 තමයි එන්නේ. දැන් ඔයාලා මොකද අත්වෙන්නේ? ඉස්කෝලේ ගියාද? නිලන ගියා ඉස්කෝලේ? ඔව් සර්. ඔව් නිලන සර්. ඉස්කෝලේ ගියාද? ගියා සර්. හරි. ඉතිමිගායන් ගියා? තාම නෑ. ලහිරුනි ගියා ඉස්කෝලේ ගියා? තාම නෑ. ලහිරුනි අපේ ඉස්කෝලේ එක්කෙනෙකුට කොවිඩ් පොසිටිව් වෙලා නේද? 13 අයියගේ. 13 මැත්ස් එකේ. යන්නත් බයයි ඉතින් ඉස්කෝලේ. හරි ඉස්කෝලවල දැන් 9 අපේ ඉස්කෝලේ මොන පාඩමේ යන්නේ? රිච්මන්ඩ් එකේ. කරනවද? පාඩම් යනවද කරනවද? ඔව් අපේ පන්තියේ කරනවා. වෘත ඉවරයි. වෘත ටික තමයි පළවෙනි එක ඉවරයි නේ. දැන් වර්ග මේ පාඩමට ආවේ නැහැ නේ. තාම දෙවෙනි පාඩම ඉවර කරගන්න නැහැ නේ. තාම දෙවෙනි පාඩමට ආවේ නැහැ. අද පටන් ගත්තනේ. හරි අපි අද මේක අද ඉවර කරනවා. හරි. ඒතර මේ පාඩම දැන් තව විනාඩි 10ක් 15ක් ඉවරයි. දැන් මේක එක ගානක් හදුවා. දෙවෙනි ගාන හදන්න පුළුවන්. පාද 27යි 12යි ඍජු කෝණාංශයේ වර්ගඵලය තමයි සමචතුරස්‍රයක වර්ගඵලය. ඒකත් කමන්නේ. හතරවෙනි ගාන බලන්න බෑ. හතරවෙනි ගාන වල කල්පනා කරලා බලන්න කොහොමද හදන්නේ කියලා. තනියම හදන්න කල්පනා කරලා. හතරවෙනි ගාන. හතරවෙනි ගාන තියෙනවා ඝනකයක පෘෂ්ඨ වර්ගඵල 1350කි. ඝනකයේ පැත්තක දිග සොයන්න. ඔන්න කොහොමද හදන්නේ? කල්පනා කරලා බලන්න. ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය 1350යි වර්ග සෙන්ටිමීටර් කි. ඝනකයේ පැත්තක දිග සොයන්න. ඝනකයක්. කීයද බලන්න උත්තරේ?
අදාගත්තද කවුරු හරි? උත්තරයක් ගත්තද? නැහිරුනේ? දිනරු ඉතින් හරිද? දැන් උත්තරය ගත්තද? සෙන්ටිමීටර් 15යි. සෙන්ටිමීටර් 15යි. 15. කොහොම ඒවා උත්තරේ කොහොම ගත්තේ? එක පැත්තක වර්ගඵලය නෙව්වද? ඝනකේ. එහෙම ගන්න නැති නේ? ඝනකයක පැති 6ක් තියෙන හන්දා එක පැත්තක නේ? එහෙම ගත්තනේ? ඔව් සර්. වර්ගඵලය. හරි. අය කට්ටියක බෙදා ගන්න නැති හන්දා 225 කියලා ඉන්නේ නේ? ඊට පස්සේ එතකොට පැත්තක x වැඩි කිරීම x වර්ගඵලය x වර්ග 225යි x වර්ගය කියන්නේ දැන් මේ පැත්ත x මේ පැත්ත x නම් මේ මූණතක් විතර මූණතක වර්ගඵලය තමයි හොයාගන්නේ එක මූණතක් හොයාගන්න සමසිතුරස්ථාකාර ඒක 225යි 225 එතකොට 225 වර්ගමූලය ගත්තා නම් හරියි 225 වර්ගමූලය වල බෙදීම ක්‍රමයෙන් හෙව්වොත් වලට 15 සෙන්ටිමීටර 15යි කියන උත්තරය ලැබෙනවා මේ වගේ සමස්තරසා එක මුහුණක්. ඒකෝට මේක තමයි කල්පනාවට එන්න ඕනේ. හරිද? right. දැන් ඒකේ තව ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් හදන්න ඉතුරු කරන්න ඉඩ. තව ගණන් දෙකක් තුනක් තියෙනනේ. ඒ දෙක බෙදලා එහෙම හදලා දාලා ඒ පාඩම ඉවර කරනවා. හරි? ඊළඟට අපි අලුත් පාඩමකට යනවා. දැන් මේක හදුවේ නැත්නම් ටක් ගාලා එක ලියා ගන්න. තුන්වෙනි පාඩමට යනවා භාග පාඩම. මෙන්න මේක නම් ගොඩක් වැදගත් වෙනවා. මොකද දන්නවද? ලබන අවුරුද්දේ භාග කියලා පාඩමක් නැහැ ඔයාලට. හරිද? ලබන අවුරුද්දේ භාග කියලා පාඩමක් නැහැ. එතකොට හැබැයි මේ භාග පාඩමේ මේ 10 පොතෙන් විභාගයට O level විභාගයට ගාණක් එනවා. හරිද? O level විභාගයට ගාණක් එනවා ලකුණු 10ක්. එනිම ලකුණු 10ක් එනවා. එතකොට මේ අවුරුද්දේ විතරයි මේක ඉගෙන ගන්න. අහන්න මේක හුඟක් වැදගත් පාඩමක්. ලබන අවුරුද්දේ භාග කියලා මොකක්වත් එන්නේ නැති හැම දැන් මේ වැඩේ හරියටම ගන්න වෙනවා. කරන්නේ මේ පාඩම් 6 විතර ඉඳලා 6 ඉඳලම ආවම භාග පාඩමේ 10 දී තමයි අවසන් ටික තියෙන්නේ. හරිද? right. මේ පාඩම ඉවරනාට පස්සේ ඔයාලට කෙලින්ම ඕලෙවල් විභාග ප්‍රශ්න පත්‍ර පොත්වල තියෙන ගණන් වලට යන්න පුළුවන්. මේ ගණන් හදන්න පුළුවන්. හරිද? ඕලෙවල් විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ගණන් හදන්නත් පුළුවන් වෙනවා. right. එතකොට මේකේ ලග්ගිය අවුරුද්ද අපි ඉගෙන ගත්ත අර ගණිත කර්ම සිදු කිරීමේ අනුපිළිවෙල බෝඩ් මෑක් 1 බෙගුවා වරහන් අල්නයන බෙදීම් ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කියලා අන්න ඉගෙන ගත්ත දේවල් ඒවත් අවශ්‍ය වෙනවා. භාගවල මූලික ටික තමයි මුල පිටුවල තියෙන්නේ. සම්පූර්ණ එකකින් කොටසක් කියලා කියන භාගයක්. සම්පූර්ණ එකකින් කොටසකට කියන භාගයක් කියලා. යම් කිසි කොටසක් සම්පූර්ණ එකකින් එකක් හරි එකකින් කොටසක් ගත්තාම ඒක භාගයක් කියලා නේ. ඒතකොට භාග වර්ගයක් තියෙනවා එක්ක භාග, තුල්්‍ය භාග, නියම භාග, විෂම භාග, මිශ්‍ර සංඛ්‍යා. මේ එහෙම කියලා භාග වර්ග
වර්ගීකරණය කරනවා. ඒකක භාග කියන්නේ ලවයේ එකවන භාග. විෂම භාග කියන්නේ ලවයේ විශාල වෙනවා හරයට වඩා. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාව දෙක එකතු වෙලා හැදෙන එකක්. ඒ කියන්නේ එකමාර තුනමාර ඒ වගේ. එතකොට තුල්්‍ය භාග කියන්නේ විශාලත්වයෙන් සමාන භාග. දෙකෙන් එකට තුල්්‍ය භාගයක් තමයි 4න් 2. හරය හා ලවය එකම සංඛ්‍යාවයි ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන් ඕන තරම්. භාගයක. එතකොට සමහර භාග තියෙනවා හරය ලවය එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. බෙදීමෙනුත් තුල්්‍ය භාග ලැබෙනවා. එතකොට හරය හා ලවය බෙදලා ගිහිල්ලා අන්තිමටම සරල වෙලා ගත්තොත් ඒකට කියනවා සරලම තුල්්‍ය භාගය කියලා. දැන් 100න් 50ක් වගේ කියලා භාගයක් ගත්තොත් ඒකේ සරලම තුල්්‍ය භාගය වෙන්නේ 100න් 50. මේක සරල කරන්න පුළුවන් දෙපැත්තම 50න් බෙදලා. ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන් බෙදන මහා පොත් සාධකය 100 සහ 50 මහා පොත් සාධකය 50. 50න් බෙදුවොත් 1යි 2. දෙකෙන් 1යි කියලා අපිට උත්තරේ තියන්න පුළුවන් ඒ වගේ එක. දෙකෙන් 1යි. 100 සහ 50 මහා පොත් සාධකයෙන් බෙදුවා. එතකොට මේකට කියනවා සරලම තුල්්‍ය භාගය කියලා. මතකයිද? මේ පොඩ්ඩක් මතක් කරා තුල්්‍ය භාගය. එහෙම කියනවා. හරි. ඊට පස්සේ ගණිත කර්ම 9 වන් තේරෙ ගියාම අපි ඉගෙන ගත්තා අනයන කියන පරස්පරය කියන එක. භාග සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න අල්නයන්න වරහන් අන්න ඒ ටික. හරි මෙන්න මේකේ පුනරීක්ෂණයේ අභ්‍යාසයේ ඒ ටික තියෙන පුතේ මම මේ පුනරීක්ෂණය ඔක්කොම හදන්න නැහැ. මෙන්න මේකේ පුනරීක්ෂණ අභ්‍යාසමාලා පෙරලලා අපි ගණිත කර්ම උතර ලියන භාග කියලා මාතෘකාව ලියන්න. භාග කියන මාතෘකාව ලියලා ආයි මතක් වෙන්නත් එක්ක වැදගත් කොටස අපි කරමු. භාග කියලා ලියන්න. අනුපිළිවෙල. සුළු කිරීමේ අනුපිළිවෙල. සුළු කිරීම අනුපිළිවෙල කියලා ලියන්න. අනුපිළිවෙල 1 බෙගු a 1 බෙගු a වරහන් අල්නයන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම සාදු කිරීම. හරි පොඩ්ඩක් ඔක ලියා ගන්න 1 බෙගු a කියන්නේ. ඊට පස්සේ අපි මේකෙන් ගණන් ටික හදන්නේ 1 බෙගු a. හරි 1 බෙගු a කියලා ලියන්න ඇති. වරහන් අල්නයන බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. right. අපි අංග ගානකට හදන්න. මේ අනුපිළිවෙලට තමයි ගණන් හදන්නේ. මුලින්ම වරහන් සුළු කිරීම ඊට පස්සේ අල්නයන් කියන ගණිත කර්මය බෙදීමේ ගණිත කර්මය ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කියන පිළිවෙලෙන් තමයි සුළු කරගෙන යන්න ඕන. දැන් ගොඩක් සුළු කිරීම තියෙනවා. දැන් අපි භාග සංඛ්‍යා නියම මෙන්න මෙහෙම. දෙකෙන් එක එකතු කිරීම 3න් 1 ගුණ කිරීම 4න් 1. හරි. දැන් මේකේ උත්තරේ ගන්නවා. උත්තරේ ගන්න බලන්න. මේ සංඛ්‍යාව උත්තරේ ගන්න මේ භාග සුළු කිරීමේ.
සුළු කරොත් මොකක්ද උත්තරේ? දැන් අපි ගණිත කර්ම දෙකක් තියෙන එකතු කිරීම සහ ගුණ කිරීම. වන් බෙගුයා කිව්වම වන් බෙගු ගුණ කිරීම එකතු කිරීම. එහෙනම් මුලින් කරන්නේ මෙන්න මේ දෙන්න. මේ දෙන්නගේ වැඩේ කරලා තමයි ඊට පස්සේ එකට මේක එකතු කරන්නේ. එහෙනම් 12න් 1යි. එකතු කරන්නේ දෙකෙන් එකක්. එතකොට 12න් පංගුවට දෙකෙන් එකක් එකතු කරන් තියෙනවා. එතකොට මේක 6න් වැඩි කරනවා. තුල්්‍ය භාගයක් හදනවා. 12න් 6යි 12න් 1යි. ඔක්කොම උත්තරේ කීයද? 12න් 7යි. 12න් 7යි. මුලින් කරේ ගුණ කිරීම වැඩේ. ඒක හන්ද අපි වරහක් දාලා එතන සුළු කරගත්තා. මුලින් කරපු වැඩේ ගුණ කිරීම ඊට පස්සේ එකතු කරා. හරි. ඒ විදිහට හදන්න ඕනේ. දැන් මම ඊළඟ තව ගානක් ලියනවා. මේ අච්චුපතේ 31 වෙනි පිටුවේ තියෙන ගණන් වලින් 8 වෙනි ප්‍රශ්නේ D කොටස. 8 වෙනි ප්‍රශ්නේ D කොටස තමයි දැන් ඊළඟට හදන්නේ. ඒක ලියා ගන්න. ඒක ලියාගෙන සුළු කරලා බලන්න උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. 5න් 4 එකතු කිරීම 3න් 2. වරහන අල්නයන්ෙන් 2න් 1. අල්නයන් 2න් 1. කීයද උත්තරේ? කියලා බලන්න. දැන් මෙතන වරහනක් තියෙනවා. වරහන ඇතුලේ ගණිත කර්මයක් තුනට ඒක ගැන කලකන්න ඕනේ නෑ. වරහන අල්නයන. වන් බෙගු. වන් කියන එක මෙතනම තියෙනවා. වරහන මුලින් අල්නයන ඊළඟට. වරහන සුළු කිරීම මුලින් කරොත් 5න් 4ට 3න් 2ට එකතු කරන්න ඕනේ. කොහොමද අපි ඒක කරන්නේ? එකතු කරන්න බෑ හරය අසමාන. හරය සමාන කරගන්නවා. හරය සමාන කරගන්න මේ සංඛ්‍යා දෙක 5 හා 3 කුඩා පොදු ගුණාකාරය සොයාගන්න. 15යි. එතකොට මේ 15 වෙන විදිහට මේ පැත්ත වැඩි කරන්න ඕන ඔයාලා 3යි. 15න් 11යි. 15න් 11යි. 5යි මේකට 5යි. උත්තරේද කිව්වේ? ඔව් සර්. එතකොට එන්නේ 12 15න් 10 කියලා. අල්නයන්ෙන් 2න් 1. 15න් 22 වැඩි කිරි අල්නයන්ෙන් කියන්නේ දැන් ගොඩ කිරීම 2න් 1. හරි ඔයාලා උත්තරේ හරි. 2න් බෙදුවොත් එතකොට 1යි 11. 15න් 11 උත්තරේ. හරි. රයිට් 15න් 11 තමයි උත්තරේ කිව්වා ඉස්සෙල්ලා නේ. රයිට්. ඒ D කොටස හැදුවේ D. E එකත් හදන්න ඊට පස්සේ එක EF හදමු EF තුනම හතරම හදුවක් කමන්නේ 1 2 3 4 තව ගණන් හතරක් තියෙනවා මතක් වෙනත් එක පොඩ්ඩක් හදමු ගණන් හතර හදමු E දැන් EFGH ගණන් හතරට උත්තර හොයාගන්න EFGH ගණිත කර්ම අනුපිළිවෙල දාන්න අනුපිළිවෙල අනිවාර්යයෙන් මතක ඇතුව දාන්න ඕන
ඉවරයිද? ඊ කොටසේ ගාන උත්තරේ මොකක්ද ආවේ ඊ කොටසට? හතරයි දෙකෙන් එක. 4යි 2න් එක. ඔව්. හැමෝටම එනවද ඒක? 4යි 2න් එක එනවද හැමෝටම? හැමෝටම එනවද සිතුමිට ආ උත්තර එනවද හැමෝටම? 4යි 2න් එක 4යි 10න් 5 මට ආවේ. 10න් 5 කියන්නේ හරියට 2න් එකනේ. 10න් 5 කියන එක කඩන්නයි මත් සරල කරන්න. 10න් 5 කියන එක 5න් බෙදන්නයි කියන්නේ. එතකොට ඒක ඒ උත්තරේම තමයි. හරි. එයාගෙත් එනවා හරි එතන. ඊට පස්සේ තව කවුද දිනෙරු? තෙහාන් නිලංක. තෙහාන්ල මොකෝ කියන්නේ? ගත්තද උත්තර? නැද්ද? ආවේ නැද්ද? නැත්තම් කියාද මේක එකක් ගාලා අහන්න කියන්න. ඒක තමයි සර්. මේක මේ එහෙනම් හරියටනේ. හරි. එහෙමනම් S කොටසේ උත්තරය අහමු. S කොටසට මොකක්ද ආ S එකද? නැදුවේ S එක? 2යි 2කින් 1. 2යි 2කින් 1. දෙකමාර. දෙකමාර උත්තරේ? දෙකමාර සර්. දෙකමාර. දෙන්නෙකුට ආවනේ. right. ඒකත් හරියට. එහෙනම් G එකට මොකක්ද ආවේ? දෙක. G එකේ තියෙන්නේ මුලින් කරන්න ඕන අල්න යන්න. ඒ වැඩේද මුලින් කරේ අල්න යන්න වැඩේද? බෙදීමද? අල්ලයි බෙදීම කරත් වැරදි හොඳ. අල්න යන්න වැඩේ මුලින් කරන්න ඕන. එතකොට 2න් 3 වැඩි කිරීම 5න් 4. එතකොට දෙකට වෙයි කැපිලා යන දෙකට 4. 2න් 3නේ 4. එතකොට එතන 2යි 2 3 6යි 6න් 5 කියන්නේ. දැන් 5න් 6. 5න් 6යි වැඩි කිරීම බෙදීම 5න් උත්තරේ දෙක සර්. 5න් 12 5න් 12 උත්තරේ දෙක හරි. G කොටසට උත්තරේ දෙක තමයි. උත්තරේ දෙක එන්නේ. නේ හරි. H එකට මොකක්ද ආවේ? බෙදීම මුලින් කරන්න ඕන. 1යි 25න් 7. 1යි 25න් 7. ආවද උත්තර? ඒ උත්තරේද? මේක දෙකෙන් තුන තුනෙන් දෙක 5න් 12 වැඩි කිරීම එතකොට 5න් 4 ඔක්කොම වැඩි කිරීම පෙළියක් වෙනවා. 25න් 4 8 25න් 32යි නේ. 1යි 25න් 7යි නේ. උත්තරේ හරි. 1යි 25න් 7 එන්න ඕන. ඒ උත්තරේ හරි. 1යි 25න් 7 නේ. right. කාටද නිලනට ආවද? නිලන ආවද? දිනරු ආවද? ඔව් සර්. right. එහෙනම් හරි. ඔව්. ඊට යන්න ඕන ඒක හරි. ඊට පස්සේ අපි ඒකේ අර උදාහරණ වල ඔන්න ඔක තමයි කියා දෙන්න තියෙන අනිත් ටික සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඒ පුනරීක්ෂණයේ තියෙන ඉතුරු ගණන් වලින් ඒක ඒව හැකි මේක තමයි වර්ධනයක් කරගන්නේ යාපත්‍රය 10 වෙනි ගාන අන්තිම ගානට ගමනක් යාමන නිවසෙන් පිටත් වූ සතිස් මුළු ගමන 4න් එකක් බයික් එකකින්ද බයිසිකලේ එක් කරනු කලයන් මුළු ගමනෙන් 4න් එකක් ගියා 10 වෙනි ගානේ ගියා බයිසිකලෙන් 4න් එකක් ගියාලු බසයෙන් ගියාලු 3න් දෙකක් ඉතිරි දුර ත්‍රිවිල් එකක ගියාලු
ත්‍රිවිල් එකක යා ගියාලු. බසෙන් හා බයිසිකලෙන් ගිය මුළු දුර ගමනෙන් කවර භාගයක්ද කියලා අහනවා. එතකොට මේ බසෙන් ගිය දුරයි බයිසිකලෙන් දුර භාග දෙකක් විදිහට තියෙන. ඒ දෙක එකතු කරලා උත්තරය ගන්න ඕන. පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ ඒක. බසෙන් සහ බයිසිකලෙන් ගියපු මුළු දුර ප්‍රමාණය ගමනෙන් භාගයක් විදිහට. ඒක 4න් 1කට 3න් 2ක් එකතු කරලා උත්තරය ගන්න ඒකේ. ඊට පස්සේ අහන ත්‍රිවිල් එකෙන් කොච්චරක් ගියාද කියලා. ඒකත් හදන්න හැකියි. බලන්න ඒකට උත්තර ගන්න. මේ දෙක එකතු කරන්න පුළුවන් 12න් හදාගන්න මෙතන 4න් වැඩි කරා. මේ පැත්ත 3න් වැඩි කරාම හරි. 12න් 3යි 12න් 8යි. 12න් 11ක්ම ගිහිල්ලා ගමනේ. තව ගමනේ ඉතිරි වෙන්නේ ත්‍රිවිල් රථයෙන් යන්න පංගු 12න් 11 පංගුවක්ම ගිහිල්ලානේ. දැන් 12න් පංගු 1යි එතකොට ඉතුරු වෙන්නේ. ඒක තමයි ත්‍රිවිල් එකේ ගිහිල්ලා තියෙන්නේ. ඒවා හදන්න හැකියි අර ලේසි. තොරතුරු අනුව මේ විදිහට හදන්න පුළුවන්. ඊළඟ භාග භාවිතා කරලා තවත් ගණන් හදන්න තියෙනවා. දැන් අපි ගන්න උදාහරණයක් කියන්න. දාගෙන ඉවරලා හරි ඊළඟ ගාන ලියන්න. ටැංකියක 5න් 4ක් ජලයෙන් පිරී තිබේ. ටැංකියකින් 5න් 4ක ප්‍රමාණයෙන් 4ක් ටැංකියක 5න් 4ක් ජලය පිරී තියෙනවා. ලීටර් 350 භාවිතා කළ පසු ඉතිරි ජලය ප්‍රමාණය ටැංකියෙන් 3න් 1ක් විය. ටැංකියෙන් 3න් 1ක් විය. ටැංකියක 5න් 4ක් ජලය විය. ලීටර් 350 භාවිතා කළොත් ඉතිරි ජලය ප්‍රමාණය ටැංකියෙන් 3න් 1ක් විය. අහන ප්‍රශ්නේ ටැංකියේ ධාරිතාව. දැන් මෙන්න මේ වගේ ගානක් හදන්න භාග භාවිතා කරලා කරන්න පුළුවන්. දැන් මේක රූපයක් අඳලා බැලුවොත් මේ වගේ කතන්දරයක් තියෙනවා. මේක අල්ලේසි මේව හදන්න හැකි. දැන් මේව ටැංකියක් තියුණා කියලා වතුර ටැංකියක්. මේ වතුර ටැංකිය 5න් 4ක්ම ජලය තියෙනවා. 5න් 4ක් කියන්නේ මේ ටික. මේ තියෙන 5න් 4ක් වතුර තියෙනවා. දැන් මේකෙන් පාවිච්චි කරට ගන්නවා ලීටර් 350. ලීටර් 350 පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඉතිරි ජල මේ ටික පාවිච්චි කරලා. එතකොට මේ ටික ඉවත් වෙනවා. එතකොට ලීටර් 350ක් ඉවත් වෙනවා. හරි දැන් එතකොට මෙතන වතුර කඳ නැහැ. මේ කඳ මෙතනින් එළියට ගියා. ඉතුරු ජල ප්‍රමාණය දැන් මෙතනටනේ 5න් 4ක් කිව්වේ මුළු ජල ස්තර තුනේ. දැන් ජල ප්‍රමාණය මේ ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 3න් 1යි. ටැංකියේ ප්‍රමාණය 3න් 1යි. ටැංකියේ ප්‍රමාණයෙන් 3න් 1යි. දැන් අපිට සමීකරණයක් හදාගෙන මේ මුළු ටැංකියේ ධාරිතාව සම්පූර්ණයෙන්ම දාන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න. කොහොමද අපි ගන්නෙ? ඔයාලට පේන කලින් තියුණු ජල ප්‍රමාණය
යම් කිසි ජලය ප්‍රමාණයක් වියදම් වෙන්න උනාට පස්සේ තියෙන ප්‍රමාණය අතර වෙනස ගත්තොත් කලින් තියුණා මෙච්චරක් වෙන දැන් තියෙන භාගය මේ දෙක අතර වෙනස සමාන වෙන්නේ කාටද මේ ඉවත් වුණු ජලය ප්‍රමාණයට නේද? ඒතර මුලින් 5න් 4ක ජලය ප්‍රමාණයක් තියුණා. ඒකෙන් ඉවත් වෙලා තියෙනවා 350. එතකොට දැන් තියෙන්නේ 3න් 1. එහෙනම් කලින් තිබුණු ප්‍රමාණයක් දැන් තිබුණු ප්‍රමාණයත් අතර වෙනස ගත්තාම ඒ දෙක අතර වෙනස සමාන වෙනවා ඉවත් වෙච්ච ජලය ප්‍රමාණය. හරිද? එහෙනම් අපිට ඒක සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. ඉවත් වූ ජලය ප්‍රමාණය සමානයි 300 ඉවත් වූ ජලය ප්‍රමාණය සමානයි 350යි ලීටර්. 350 ලීටර් කියලා ලියන්න පුළුවන්. ඒ 350 එන විදිය ලියන්න පුළුවන් මෙහෙම. 5න් 4 අඩු කිරීම 3න් 1 සමානයි 350. දැන් මේක සුළු කරගෙන යන්න. දැන් ඔන්න සමීකරණය ලියුවා. ලියලා මේක සුළු කරන්න. සුළු කළ උත්තරයක් ගන්න බලන්න 5න් 4න් 3න් 1ක් අඩු වුණාම එනාගේ බලන්න. කීයද එන්නේ? 15න් 7යි. 15න් 7යි කියලා එන්නේ. 15න් 7 හරි. 15න් 7ක් කියන්නේ 15න් පංගු 7යි කියලා එන්නේ. මෙතන සුළු කරලා බලන්න. ඒක සුළු කරන් දඟලන්න ඕනේ නැහැ. දැන් ඔයාලා ගන්නොත් 15න් 7ක් කියන්නේ 350යි. එහෙනම් 15න් 1ක් කියන එක හොයන්න පුළුවන්. 15න් 1ක් හොයාගෙන 15න් 15 බලන්න පුළුවන් ටැංකිය ප්‍රමාණය හොයන්න පුළුවන් ඒකට. මුළු ටැංකිය. 15න් 7ක් 350 නම් අපි හොයනවා 15න් 1ක් කියන්නේ කොච්චරද? එකක් හොයන්න පුළුවන් 350 බෙදෙනවා 7. 7ෙන් බෙදුවොත් කීයද? 50යි ලීටර්. 350 7ෙන් බෙදුවොත් 50යි ලීටර්. එහෙනම් ටැංකියේ ප්‍රමාණය ධාරිතාව මේ වගේ පාස් ගුණයක් 50යි ලීටර් වගේ 15ක්. ඒ 15න් එකක් නෙමෙයි 15න් 15ක් කියන්නේ 50යි ලීටර් එක 15ක්. 15 වරක් බිංදුවයි 15 වරක් 5 75. ලීටර් 750ක ධාරිතාවක් තියෙන ටැංකියක් තමයි මේ තියෙන්නේ. හරිද? ලීටර් 750ක ධාරිතාවක් තියෙන ටැංකියක් තමයි මේ. මෙන්න මේ ගානේ යන්නේ. හරි. ඉක්මන් කළා දැන් අපි මේ තොරතුරු ටික දාගෙන හදාගමු. හරි. ඇති වෙන වෙලාව හරි. ඊළඟ කියන්නේ ඊළඟ ගාන ලියා ගන්න.
අඹ ගොඩක ඒක ලේසි ගන්නක් දෙන්නේ. අඹ ගොඩක හතරෙන් එකක් නරක් වී තිබුණි. අඹ ගොඩෙන් හතරෙන් එකක් නරක් වී තිබුණි. අඹ ගොඩකින් හතරෙන් එකක් නරක් වී තිබුණි. අඹ ගොඩකින් හතරෙන් එකක් නරක් වී තිබුණි. නරක් වූ අඹ ගෙඩි ප්‍රමාණය 17කි. නරක් වූ අඹ ගෙඩි ප්‍රමාණය 17කි. අඹ ගොඩේ තිබූ මුළු ගෙඩි ගණන කීයද? අඹ ගොඩේ තිබූ මුළු ගෙඩි ගණන කීයද? හතරෙන් එකක් නරක් වෙලා නරක් වූ ගණන ඇවිල්ලා 17යිලු අඹ ගෙඩි කීයක් මුළු ගොඩේ තිබුණද කියලා අහන්න. ලේසියිනේ. අඹ ගොඩකින් හතරෙන් එකක් නරක් වෙලා. නරක් වෙච්ච අඹ ගෙඩි ගණන 17යිලු. හතරෙන් එකක් නරක් ඒක සමානයි ගෙඩි 17යි. එතකොට මුළු අඹ ගෙඩි ගණන කීයද අහන්න? 4න් 4යිනේ. 4න් 4යි මුළු ප්‍රමාණය. එහෙනම් 17 4. කීය 4 4 28යි. 4යි 2යි. 6යි. ගෙඩි ගාන කීයද මුළු අඹ ගොඩේ තිබෙන ගෙඩි 68යි. සරලයි නේ. ඒක. ගෙඩි 68ක් තියලා තියෙනවා. මුළු අඹ ගොඩේ. හරි. දෙවෙනි එක පොඩ්ඩක් ඊට වඩා නිගස්සන් කියන්නයි. ඒකත් හයි කරන්න ඕන. යමු ඊළඟ ගාන. ලියන්න. පියෙක් තමා සතු ඉඩමෙන් දෙකෙන් එකක් බිරිඳටද දෙකෙන් එකක් කාටද? දෙකෙන් එකක් දුන්න නෝනට. බිරිඳටද දෙකෙන් එකක් බිරිඳටද තුනෙන් එකක් පුතාටද තුනෙන් එකක් දුන්න පුතාට ඉතිරිය දුන්නේ කාටද? දුවටද තෑගි දෙයි. ඉතිරිය දුවටද තෑගි දෙයි. පියෙක් තමා සතු ඉඩමෙන් භාගයක් බිරිඳටද තුනෙන් එකක් පුතාටද ඉතිරිය දුවටද තෑගි දෙයි. දුවට ලැබුණු ඉඩම් කොටස හෙක්ටයාර් 18කි. දුවට ලැබුණු ඉඩම් කොටස හෙක්ටයාර් 18කි. ප්‍රශ්නය තමයි පළවෙනි ප්‍රශ්නය දුවට ලැබුණු ඉඩම් ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න. දුවට ලැබුණු ඉඩම් ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න. කොහොමද මේක භාගයක් විදිහට ලියන්න ඕන? දෙවෙනි එක මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර කීයද? හරි උත්සාහයක් දාන්න බලන්න හදා.
හදලා ඉවරයිද? දුවට ලැබුණු ප්‍රමාණය කොච්චරද? බෙනිදට 2 1 3 1 එකතු කරන්න. 2 1 3 1 එකතු කරොත් 6න් 1යි. 6න් ඉතිරි දුවටනේ. එතකොට දෙන්නටම දීපු ටික දෙන්නටම දීපුවා 2 1යි 3 1යි එකතු කරා. එතකොට මේක 6න් 5යි කියලා උත්තරේ එන්නේ මේක එකතු කරාම 6න් 5යි. එතකොට දීලා තියෙනවා 6න් 5ක්. මුළු විදිහේ 6න් 5ක්ම දීලා. එහෙනම් ඉතුරු වෙන්නේ දුවට දෙන්න 6න් 1ක්. ඒ 6න් 1 කියන්නේ හෙක්ටයාර 18යි. දුවට දීලා තියෙන හෙක්ටයාර 18යි. 6න් 1ක් කියන්නේ එන හෙක්ටයාර 18යි. මුළු ඊටම කියන්නේ එහෙනම් 6න් පංගු වගේ 6න් 6ක් 6න් පංගු 6ක්. එහෙනම් මේ වගේ 18 6ක් මුළු ඊටම එතකොට එනවා හෙක්ටයාර වලින් 18 6ක්. හෙක්ටයාර එච්චේ. 4ක් 48යි 4ක් ඉතිරි 108යිනේ හෙක්ටයාර 108ක ඉඩමක් නේද? එතකොට උත්තරෙට එන්නේ ඒක. ඊට පස්සේ මේ භාග භාවිතා කරන ගණන් වල අපි මේ අච්චුපොතට යන්න දැන් ගානක් හදන්න. අච්චුපොතේ ගානකට යන්න. ඔයාලා පෙරලන්න 34 පිටුව. 34 පිටුවේ තුන්වෙනි ගාන. 34 පිටුවේ තුන්වෙනි ගාන. ඒක කියවලා හොඳට කියවලා දෙතරක් විතර කියවලා ගානට බහින්න බාන්න කරා ගාන හදන්න පුළුවන් බා 3යි 1 අභ්‍යාසයේ තුන්වෙනි ගාන හදන්න කියන්නේ 3යි 1 අභ්‍යාසයේ තුන්වෙනි ගාන අර පළවෙනි ගාන තියෙන අලනයන්න දාලා සුදු කිරීම අලනයන්ෙන් කියන්නේ ගුණ කිරීමනේ එතකොට ඒක හැකි වලට කරන්න හර ලේසි එකක් ඒක මේක කියන්නේ නිවසක් ගබඩා කරන ටැංකියක් සම්පූර්ණයෙන් පුළුවන් 4 ඒකත් හරි ලේසි බලනකොට නේ ටැංකියක ජලය ගබඩා කරන ටැංකියක් සම්පූර්ණයෙන් පුරවා එයින් 4න් 3ක ජල පරිමාවක් පාවිච්චියට ගන්නා ලදී. ටැංකියේ ඉතුරු වූයේ ලීටර් 200ක්. මුළු ටැංකියම 4න් 3ක් පාවිච්චි කළා. සම්පූර්ණ ටැංකියෙන් 4න් 3ක් පාවිච්චි කළා. එහෙනම් 4න් 1යිනේ. ඉතුරු වෙන්නේ 4න් 1යි. 4න් 3ක් පාවිච්චි කළා. 4න් 4න එකේ කිය. එතකොට මේ ප්‍රමාණය ලීටර් 200යි. ඉතුරු වූ ජල ප්‍රමාණය ටැංකියෙන් කවර භාගයක්ද? එක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක ටැංකියේ ධාරිතාව. එහෙනම් 4න් 1ක් සමානයි 200යි ලීටර්. ටැංකි ධාරිතාව 204. ඒක ලේසියිනේ 800යි ලීටර්. ඒක ලේසි. හරි ලේසි එකක් අහලා තියෙන්නේ. හරි. හතරවෙනි එකට යන්න නේද? හතරවෙනි එක කියවලා බලමු. එකින් කට 3න් 4ට
ඒකේ කියලා තියෙන්නේ ඉදමකෙන් 7න් 3ක් ප්‍රදීප් කියන කෙනාට අයිති. ඔහුට අයත් නොවු කොටසෙන් 4න් එකක් මිලටගෙන මුල් ඉඩමට යා කර ගන්න. හරි. එයා ඉඩම ලොකු කර ගන්නවා. එයාට අයිති නැති ප්‍රමාණයෙන් යම් කිසි කොටසක් අරගෙන එයා ඉඩම ලොකු කරගෙන. එතකොට මේ ගාන හොඳට කියව තේරුම් ගන්න. 4 වෙනි ගාන ප්‍රදීප්ට අයිතිය තියුනේ ඉඩමෙන් 7න් 3ක්. අයිති ප්‍රදීප්ට අයත් 4 වෙනි ගානේ අයත් ප්‍රමාණය 7න් 3ක්. ප්‍රදීප්ට අයිති 7න් 3ක්. අයිති ප්‍රමාණය 7න් 3යි. අයිති කොටස 7න් 3යි. ඊළඟට කියනවා එයා ඔහු එම ඉඩමෙන් ඔහුට අයත් නොවූ කොටසින් 4න් එකක් මිලටගෙන අයත් නොවූ කොටස අයත් අයිති නැති ප්‍රමාණය හොයන්න පුළුවන් 7න් 4යි කියන ගන්න පුළුවන්. 7න් 4යි 7න් 3ක් අයිති නම් 7න් 4ක් අයිති නැහැ. හරි. ඒකත් හොයාගත්තා. ඒකෙන් එයා 4න් එකක් තමයි මිලට ගන්නෙ. එතකොට අපිට මිලට ගන්න ප්‍රමාණය හොයාගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඒකයි. මිලට ගත් 7න් 4න් එයාට අයිති නැති වෙන්නේ 4න් එකක්. මෙන්න මෙහෙම ලියන්න ඕන. මේක තමයි වැදගත් වෙන්නේ. මිලට ගත් ප්‍රමාණය එයාට අයිති නැති 7න් 4න් අල්ල යන්න දාන්න. 7න් 4න් එකක්. ඒක ලියන්න ඕනේ ඒ විදිහට. එතකොට උත්තරය එතන එන්නේ කීයද? එතන උත්තරය එනවා 7න් 4න් එකක් කියන 4ට 4 කැපිලා ගිහින් මේ 4 ගුණ කිරීම 4න් එක දැම්ම 4ට 4 වුණා. එයා 7න් එකක් යා මිලට අරන් තියෙන්නේ. දැන් 7න් එකක් තමයි යා මිලට අරන් තියෙන්නේ. 7න් එකක්. අයිති නැති කොටෙන් 7න් එක දැන් ප්‍රදීප් අතු ඇති බව පෙන්නනවා. දැන් අයිති ප්‍රමාණය 7න් 3ක් කලින් තියුණා සල්ලි දීලා මේක ගත්ත 7න් එකක් දැන් 7න් 4යි ආයි 7න් 4යි ඒකට අයිති ප්‍රමාණය. එතකොට 7න් 4ක් කියන්නේ මුළු ඉඩමෙන් භාගයට වඩා වැඩි. මුළු ඉඩමෙන් භාගයකට වඩා වැඩි මුළු ඉඩමෙන් භාගයට වඩා වැඩි 7න් 4 කියන්නේ 7න් 3 5 කිව්වොත්නේ භාගය වෙන්නේ 7න් 3මාර කියන්නේ භාගයට වඩා වැඩින් දශම භාගය කියන්නේ 0.5යි. මෙතන තියෙන මේක දශම කරොත් ඕන 40 බෙදීම 4 බෙදීම 7නේ
4 බෙදීම 7 කියන්නේ කීයේ 0.40ට 4 5 35යි 5ක් ඉතිරි 50ට 7 7 49 එකක් ඉතිරි 10යි 7.5යි 7යි එකක් වගේ. ඒ කියන්නේ 0.5ට වඩා වැඩි. 0.5ට වඩා වැඩිනේ. උත්තරේ මෙතන ඕනම් බෙදලා පෙන්නන්න පුළුවන්. මේක උත්තරයක් විදිහට නම් 0.5යි 7යි එකයි. භාගයට වඩා වැඩි. භාගයට වඩා වැඩි කියලා මෙතන දශමයේ එතනම දැන් අයිති ප්‍රමාණය 0.5යි 7යි එකක්. මුළු ඉඩමෙන් 0.5කට වඩා වැඩි. භාගයට වඩා වැඩි. ඒක හැම පෙන්නනවා. ඊළඟට අහනවා මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ත අයත් නොවු කොටසේ වර්ගඵලය වර්ග මීටර් 240ක් නම් ප්‍රදීප්ත අයිති මුළු ඉඩම් ප්‍රමාණය වර්ග මීටර් කොපමණද? මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ත අයත් නොවු කොටසේ වර්ගඵලය මිලදී ගත්තේ 7න් 4ක් තියුණු තැනින් 4න් පවුවක් කියන්නේ 7න් එකක් නේ. එතකොට 7න් 4ක් තියුණු තැනින් යාලන් තියෙන 7න් එකක් කොහොම හරි. එතකොට එයා අර ඉතිරි ටික අයට අයත් නැති අනිත් ටික 7න් 3යි. කොහොමද 7න් 4ක් එයා ගාව තියෙනවනේ දැන්. 7න් 3යිනේ. 7න් 3යි ඉතිරි ටික. ඉතිරි ටික 7න් 3යි. ඒ ප්‍රමාණය ඒ 7න් ඒ අයිති නැති ප්‍රමාණය යට අයිති නැති ප්‍රමාණය වර්ග මීටර් 240යි. එහෙනම් 7න් 3ක් කියන්නේ 240යි වර්ග මීටර්ලු. 7න් 3ක් කියන්නේ 240යි වර්ග මීටර කියලා ගන්න කියන්නේ. ප්‍රදීප්ත ඉඩමෙන් අයිති මුළු ඉඩම් ප්‍රමාණය වර්ග මීටර. ප්‍රදීප්ත අයිති දෙන 7න් 4ක්නේ. 7න් 3ක් 240 එහෙනම් 7න් 4ක් තමයි දැන් අයිති 7න් 3ක් 240 7න් එකක් කියන්න ඇවිල්ලා 240 බෙදන්න ඕන 3ේ 3 වරක් 8යි 80යි වර්ග මීටර 80යි. එහෙනම් 7න් 4ක් කියන්නේ ප්‍රදීප්ත අයිති ටික 80 ඒවා 4ක් වර්ග මීටර. එහෙනම් 320යි වර්ග මීටර දැන් ප්‍රදීප්ත අයිති. වර්ග මීටර 320ක් අයිති. හරිද? අන්න ඒ විදිහට ඒ ගාන ඉතුරු ටික කරගන්න. ඊළඟට අපි හදන්න යනවා 5 6 ගෙදෙද්දි හදන්න 1 2 5 6 ගෙදෙද්දි හදන්නේ 7 වෙනි ගාන දැන් පන්තියේදී මෙතෙන්දී හදන්නේ 7 වෙනි ගාන. ඊළඟ ඔයාලා කියවන්නේ 7 වෙනි ගාන. කරාබොනැටි ගම්බිරිස් ගාන. වෙලා යන අහන්න අපි ගන්න ටක් ගාලා අහන්න බලමු. කියවලා බලන්න හොඳට දෙතරක් කියවන්න. ඉඩමකින් 8න් 7ක් වන ප්‍රමාණයක ගම්බිරිස් හා කරාබුනැටි වගා කර ඇත. ඉඩමකින් 8න් 7කනේ සම්පූර්ණ ඉඩමෙන් නෙමෙයි. 8න් 7ක ප්‍රමාණයක තමයි වගා කරලා තියෙන්නේ කරාබුනැටි ගම්බිරිස්. එහෙනම් ඉඩම ගත්තොත් මේ ඉඩමෙන්
8න් 7ක් 8න් 7ක කරාබු නැටි ගම්බිරිසු වගා කරලා තියෙන මේ වගේ 8න් 7ක ප්‍රමාණය 8න් 7ක කරාබු නැටි ගම්බිරිස් ඊළඟට කියනවා ගම්බිරිස් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය වර්ග මීටර් 450යි ගම්බිරිස් 450 ගම්මිරිස් වර්ග මීටර් 450ක වගා කරලා තියෙනවා මේ වගා කරපු නැති ටිකනේ ඊට පස්සේ කියනවා කරාබු නැති වගාකට ඇති මුළු ඇති භාගයේ මුළු ඉඩම 4න් එකයි එහෙනම් කරාබු නැටි මේ පැත්තේ තියෙන්නේ ඒක 4න් පංගුවක් එතකොට මෙතන මේකේ වගා කරලා නැති ටික මේ ටික වගා කරලා නැහැ 8න් 7කනේ මෙතන 8න් එකක් තියෙන වගා කරපු නැති මේ 8න් එකේ වගා කරලා නැහැ මොකුත් 8න් පංගුවක් ඒකේ වගා කරලා නැහැ මොකුත් අනිත් ඒවා වගා කරලා තියෙන කරාබු නැටි ගම්බිරිස් තියෙනවා ಜಾති දෙකක් වගා කරලා තියෙනවා කරාබු නැටි ප්‍රමාණය දීලා තියෙනවා 4න් එකයි කියලා ගම්බිරිස් වල දීලා තියෙන වර්ග මීටර වලින් එතකොට මෙන්න මෙතන දීලා තියෙන මුළු ඉඩම් ප්‍රමාණය මෙන්න මේ කොටස් දෙකම තමයි 8න් 7ක් කියන්නේ මෙන්න මෙතනින් අපිට යන්න පුළුවන් කාරණයක් තියෙනවා මේ වගාව සම්පූර්ණයෙන් 8න් 7යි ප්‍රමාණය එතකොට කරාබු නැටි ප්‍රමාණය ඉවත් වුණොත් 8න් 7න් ඉතුරු ටික ගම්බිරිස් එහෙනම් ගම්බිරිස් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හොයාගන්න පුළුවන් ගම්බිරිස් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය තමයි ඔයි මුළු 8න් 7න් 4න් එකක් අඩු කරාම කරාබු නැටි ප්‍රමාණය ඉවත් වුණාම ඉතුරු ටිකනේ ගම්බිරිස් එහෙනම් භාගයක් විදිහට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 8න් 7 අඩු කරොත් 4න් එකක් කරාබු නැටි ටික මුළු ඉඩම දෙකම තියෙන ටික නෙමෙයි දෙකම තියෙන ටිකෙන් කරාබු විතරක් අයින් කරොත් ඉතුරු මේ ටික ඇවිල්ලා එහෙනම් මේකෙන් කියවෙන්නේ ගම්බිරිස් කියන ටික. එහෙනම් ගම්බිරිස් ප්‍රමාණය අපිට ගන්න පුළුවන් වර්ග මීටර 450. වර්ග මීටර 450. දැන් මෙන්න මේ සමීකරණය විසඳගත්තොත් අපිට හොයාගන්න පුළුවන් මුළු ඉඩමේ ප්‍රමාණය කොච්චරද කියලා. මුළු ඉඩමේ ප්‍රමාණය හොයාගත්තොත් ඉතුරු ටික හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි යම් මේක සුළු කරගෙන 8න් 7න් 4න් එකක් අඩු කරලා 450ට සමාන කරාම මේක දෙකෙන් වැඩි කරන්න වෙනවා ඔයාලට. එතකොට 8න් 2යි. 8න් 7න් 8න් 2ක් අඩු වෙනවා 8න් 5යි. 8න් 5ක් කියන්නේ 450. එහෙනම් 8න් එකක් කියන්නේ 450 බෙදීම 5. 450 බෙදීම 5. පස්වරක් 9යි නේ 90. වර්ග මීටර 90යි 8න් පංගුවක් කියන්නේ. ඊට පස්සේ මේක අහන ප්‍රශ්න. ඉඩමේ ගම්බිරිස් වගා කර ඇති භාගය. ගම්බිරිස් වගා කර ඇති භාගය කොච්චරද? ගම්බිරිස් වගා කරලා තියෙන ටික තමයි හැව්වේ 8න් 5යි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ගම්බිරිස් වගා කර ඇති භාගය 8න් 5යි. දෙවෙනි එකේ අහනවා මුළු ඉඩමේ වර්ගඵල. මුළු ඉඩමේ වර්ගඵලය හොයන්න පුළුවන්. 8න් එකක් 90 නම් 8න් 8ක් නේ මුළු ඉඩම. 8න් 8ක් කියන්නේ 98ක්. 8යි. එතකොට එනවා 720යි වර්ග මීටර. වර්ග මීටර 720. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ 720යි වර්ග මීටර. හරිද? 720යි වර්ග මීටර. ඊළඟට තුන්වෙනියට අහනවා කරාබු නැති වගා කර ඇති වර්ගඵල. කරාබු නැති වගා කර ඇති මුළු ඉඩමෙන් 4න් එකයි. මුළු ඉඩමෙන් 4න් එකයි. මුළු ඉඩමේ ප්‍රමාණය 720යි.
එහෙනම් කරාගුණටි වගා කරන ප්‍රමාණය 720න් 4න් පංගුවක්. 720න් 4න් පංගුවක්. 724ට බෙදන්න. 4 වරක් 1යි 32කට 4 වරක් 8යි 180යි වර්ග මීටර වල රාගුණටි වගා කරලා තියෙනවා. මුළු ඉඩ විරුවාණය හොයාගත්තාම මේකේ 4න් පංගුව. හරි. එන්න මේ විදිහට තමයි ඒ ගාන එක එහෙම මේ මෙතනදී කරන්නේ. හරිද? ඕකේ ඉතුරු කරන ගණන් ටික ලකුණු කරගන්න 8 වෙනි ගානත් ඉතුරු කරනවා. පළවෙනි ගාන, දෙවෙනි ගාන, 3 4 අපි හැදුවා 5 6. ඒකට 1 2 5 6 8 ගණන් පහක් තියෙනවා තමයි. හොඳයි දැන් ඔයාලට මම ගාන කියවන්න අමාරු හන්දා අලුතෙන් ගානක් දීලා කියවලා කරනවට වඩා ලේසි පොතේ තියෙන ගානම කරන එක ඊළඟට තව තියෙනවා තව එක වර්ගයක් භාග භාවිතාවල භාග භාවිතාවට ගැටලු වල තව එක වර්ගයක් තියෙනවා ඒ වර්ගය ගානක් හදුවාම මේක ඉවර වෙනවා හරි අපි බලමු විනාඩි 20ක් 25ක් විතර අපිට ඉඳන් කරගෙන ඒක ටික කරගන්න පුළුවන්ද කියලා මේක ලියා ගන්න හරි එහෙනම් ඔයාලා දැන් අවසාන අපි කොටසට යනවා මේකේ පෙරලන්න 36 වෙනි පිටුවේ තියෙන 3.2 අභ්‍යාසයේ පළවෙනි ගාන. ඒක ගණන් පහක් තියෙනවා. ඒ ගණන් පහම අපි හදන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් විභාග ගණන් ටික කෙලින්ම හදන්න. විභාග ප්‍රශ්න පත්‍ර පොතක් හොයාගෙන ඒකේ භාග ගණන් හැම අවුරුද්දෙම තියෙන ඒ හැම ගණන්ම හදන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි මේ ගණන් පහ ඉස්සෙල්ලා හදන්න බලමු. මේකෙන් අපි අද දවසේ තුලද ගණන් දෙකක් හදන්න පුළුවන්ද බලමු. රයිට්. නගරයේ කාර්යාලයක සේවය කරන ඔස්ටින් මහතා මාසික වැටුපෙන් 5න් 2ක් කෑම බීම සඳහා වියදම් කර. ඒ කියන්නේ යාට ලැබෙන වැටුප පහට බෙදලා කොටස් දෙකක් කන්න බොන්න වියදම් කරගන්න. 5න් පංගු 2ක්. ඊට පස්සේ ඉතුරු වෙන මුදල තියෙන 5න් පංගු 3ක්. 5න් පංගු 2ක් වියදම් කරාට පස්සේ හැම කන්න 5න් පංගු 3ක් තියෙනවනේ ඉතුරුලා. ඒ 5න් පංගු 3න් 2ක් බිරිඳට දෙනවා. බිරිඳට දෙන්න. හරිද? මෙන්න එහෙම කියලා තියෙනවා. ඒක කියවලා බලන්න. හරිද? ඔස්ටින් මහතා තමාගේ මාසික වැටුපෙන් 5න් 2ක් කෑම බීම සඳහා. එතකොට අපිට ලියන්න පුළුවන් වගන්තිය. පළවෙනි එකේ ඔස්ටින් මහතා කෑම සඳහා කොච්චරක්ද? කෙටියෙන් අපි ගත්තොත් කෑම සඳහා 5න් 2ක් වියදම් කරනවා. ඉතිරිය කොච්චරද? ඉතිරිය ආගේ අපේ 5න් 2ක් වියදම් ගියාම කෑම සඳහා 5න් 2ක් ගියාම ඉතිරි වෙනවා 5න් 3ක් එයා ගාව ඉතිරි වෙන මුදල. ඉතිරිය 5න් 3යි. කෑම සඳහා වියදම 5න් 2 නම්
කෑම සඳහා වියදම් 5න් 2 නම් ඉතිරි වෙනවා 5න් 3. ඒ ඉතිරියෙන් කියලා තියෙනවා ඉතිරියෙන් 3න් 2ක් බිරිඳට දෙනවා. අන්නේ අල්නයන්නත් එක්ක කියන වාක්‍ය හරි වැදගත්. ඔන්න යටින් ඉරක් ගහගත්තක් කමන. ඉතිරියෙන් 3න් 2ක් බිරිඳට යවයි. බිරිඳට දෙන්නේ බිරිඳට ඉතිරියෙන් මම ඒක ලියන අල්නයන්න හොඳට. ඉතිරියෙන් 3න් 2ක්. ඒ කියන්නේ අර අපේ අල්නයන්නේ ගණිත කර්මයේ තමයි එතන තියෙන්නේ. ඉතිරි ඇවිල්ලා 5න් 3යි 5න් 3න් 3න් 2ක් තමයි නෝනට දෙන්නේ. ඉතුරුණු මුදලෙන් 3න් පංගු 2ක්. හරිද? එහෙම තමයි එතකොට නෝනට දී ප්‍රමාණය හොයාගන්නත් පුළුවන්. දැන් අහන ප්‍රශ්න බලමු මේකේ ප්‍රශ්න කීපයක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ අහමු. අහන එක බලමු. කෑම වියදමෙන් පසු වැටුපෙන් කවර භාගයක් ඉතිරි වේද? ඉතිරි අපි දැන් හොයලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මෙතන හොයලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඉතිරිය 5න් 3ක්. හරිද? 5න් 3ක් ඉතිරි කරලා. බිරිඳට යවන්නේ කවර භාගයක්? අන්න දැන් දෙවෙනියට හදන්න අපි බිරිඳට යවන එක තමයි මේ හදාගෙන යන්නේ. බිරිඳට යවන්නේ ඉතිරියෙන් 3න් 2යි. ඒකට මෙතන කැපිලා ගිහිල්ලා 5න් 3 අල්ල යන ගුණ කිරීම 3න් 2 කැපිලා ගිහිල්ලා 3ට 3 5න් කීයක්ද බිරිඳට ගිහිල්ලා තියෙන්නේ 5න් 2ක්. හරි. එතකොට 5න් 2ක් කෑමට ගියා 5න් 2ක් බිරිඳටත් දෙන්න. ඉතින් අන්තිමට 5න් 2ක් තමයි යට දෙන්නේ. right. ඔහුට ඉතිරිවන්නේ කවර භාග? දැන් දෙන්නෙකුට වියදම් කරලා කෑම බීම වලට වියදම් වෙනවා. එතකොට නෝනට දීලා තියෙනවා 5න් 2ක්. එතකොට 5න් 2ක් කෑම බීම 5න් 2ක් බිරිඳට. එහෙනම් ඉතිරි වෙන්නේ අද සම්පූර්ණ එකෙන් මෙන්න මේ 5න් 4ක් ඉවත් කරන්න ඕන. 5න් 4ක් ඉවත් වෙනවා. 5න් 2යි 5න් 2යි 5න් 4ක් ඉවත් වෙනවා. සම්පූර්ණයක් කියන්නේ 5න් 5යි. 5න් 4ක් ඉවත් වුණාම කීයද? 5න් 1යි. උත්තරය 5න් 1යි. තේරුණාද? දැන් මෙතන මේ ගානේදී මොකද්ද ඔයාලට වැදගත් වෙන්නේ? ඉතිරියෙන් කියලා එකේ අල්න යන ගණිත කර්මෙන් ඒ දාලා ගන්න. ඉතිරිය හොයාගෙන ඉතිරියෙන් මෙන්න මේක වාක්‍ය ලියාගෙන මේ වගේ ගණන් මෙතන වගේ එකක් තමයි විභාගයට වලට එනවා. හරිද? එතකොට එතන 2යි 3යි ගණන් දෙක තියෙනවා. හරි. පස්වෙනි ගානය. පළවෙනි ගාන හදුවා පස්වෙනි ගානට අන්තිම ගානට. ඒ ගාන කියවල තමන් පොඩි වෙලාවක් දෙන්නවා උත්සාහ කළ බලන්න. ඔයාලට මම ගණන් ටිකක් දානවා. මේකෙන් මම ගණන් ටිකක් කියවනවා. ගණන් ටිකක් සරෝජා පුස්තකාලයෙන් රැගෙන පොතකින් 3න් 1ක් පළමු දිනේ කියෙව්වා. දෙවෙනි දිනේ කියෙව්වට ලැබුණේ ඉතිරි ප්‍රමාණයෙන් 2න් 1ක් පමණයි. තුන්වෙනි දිනේ ඇටි පිටු 75 කියවා එදින පොත අවසන් කළා. පොතේ පිටු ගණන කීයද?
හරිද? හරිනේ? ඇති වෙලාව. right. දැන් එහෙනම් මේ ගානට දරෝජා පුස්තකාලයෙන් ගෙන පොතකින් තුනෙන් එකක් පළමු දින. පළමු දින කියවුවා තුනෙන් එකක්. හරි. ඊපාර ඉතිරි වුණා එයාට පොත කියවන්න තව ඉතිරි වූ ප්‍රමාණය. පොතෙන් තුනෙන් එකක් තුනෙන් පංගුවක් කියවන තුනෙන් පංගු දෙකක්ම ඉතිරි. දෙවන දින කියවන්න බැරි ඉතිරියෙන් භාගයක් පමණ. එහෙනම් දෙවන දින කියවූ ප්‍රමාණය. දෙවන දින ඉතිරියෙන් ඉතිරිය කියන්නේ තුනෙන් දෙකෙන් භාගයයි. තුනෙන් දෙකෙන් භාගයයි. ඉතිරියෙන් භාගයයි. ඒ කියන්නේ තුනෙන් දෙක ගුණ කිරීම දෙකෙන් එක. ඒ කියන්නේ එදත් කියවල තියෙන්නේ තුනෙන් එකයි. දෙවෙනි දවසේ කියවලා තියෙන්නේ පොතෙන් තුනෙන් එකයි. මොකද දෙකට දෙක කැපිලා යනවනේ ඒක. තුනෙන් එකයි. එතකොට දවස් දෙකක් කියවුවා තුනෙන් පංගුව. එහෙනම් තුනෙන් පංගුව දෙකක් කියවලා ඉවරයි. තුන්වන දිනේදී ඇය කියවීමට ඉතිරිව තිබූ පිටු 75 කියවා ඇය එදින පොත අවසන් කළාය. පොතේ පිටු ගණන කීයද? දින දෙකේ කියවූ ප්‍රමාණය දින දෙක තුල කියවූ ප්‍රමාණය තුනෙන් එක දන තුනෙන් දෙකයි දින දෙක තුල කියවූ ප්‍රමාණය තුනෙන් දෙකයි. එතකොට තුන්වන දින කියවූ ප්‍රමාණය නම් තුනෙන් එකයි. එහෙනම් තුනෙන් එකක් කියන්නේ පිටු 75යි. තුනෙන් පංගුවක් කියන්නේ පිටු 75 නම් මුළු පොතේ කියන්නේ ඒ වගේ තුන් ගුණයක්. තුනෙන් පංගුවක් මේ තියෙන්නේ මුළු පොතේ පිටු ගණන 75ව 3 225යි පිටු එහෙනම් 225ක පොතක් තමයි මෙයා කියවලා තියෙන්නේ.
පළමු දින කියවූ ප්‍රමාණය. මේ ලියන්නේ එහෙමයි. පළමු දින කියවූ ප්‍රමාණය 3න් 1යි. ඉතිරි වූ ප්‍රමාණය 3න් 2යි. දෙවන දින කියවනවා ඉතිරියෙන් කියන්නේ 3න් 2න් 2න් 1යි. 3න් 2න් 2න් 1යි. ඉතිරියෙන් හරි අන්න එතන වැදගත්. එතන ගත්ත මෙහෙම ගත්ත 3න් 1යි එකක් කියවලා තියෙනවා. දෙවන දිනේ කියවන්නේ 3න් 1යි. දැන් පළවෙනි දිනේ 3න් 1යි, දෙවෙනි දිනේ 3න් 1යි, ඔක්කොම 3න් 2යි. තුන්වන දිනේට ඉතුරු වෙනවා 3න් 1ක්. මේ 3න් 1 සමානයි පිටු 75යි නම් එහෙනම් මුළු පොතේ පිටු ගන්න හොයන්න පුළුවන් 75 3. මම හිතන්නේ දැන් ඔයාලට යම් කිසි වැටහීමක් එන්න. හරිද? දැන් උතන ඒකේ අභ්‍යාස කරොත් ඔයාලා ගණන්ට ඉවරයි. ඒ වුණාට මම මෙතනින් පාඩම නවත්තන්න. අද නැවතුණාට මේ පාඩමේ ඔයාලට මම ගණන් ටිකක් දෙක තුනක් එවන්නම්. ඊට පස්සේ ඔයාලට තියෙනවා විභාග පොතක් හොයාගන්න. දැන් ගණන් ගන්න ඕන O level paper book එකක් ගන්න ඕන. උත්තර නම් නැතුණක් කමක් නැහැ. ප්‍රශ්න පත්‍ර ටික නම් හොයාගන්න වෙනවා. 10 ඔය දැන් එක පාඩම් ඉවර වෙන්න දැන් ඔයාලට ලබන අවුරුද්දේ තියෙන මේ විභාගෙට ඔයාලට මේ පාඩම වල දැන් සූදානම් වෙන්න පුළුවන්. දැන් මේ වැඩ ටික ඉවර කරන්න පුළුවන් මේ භාග පාඩම මේවා ඉවර වෙනකොට. ඒකේ භාග ගණන් ටික හදලා ඉවර කරලා දාන්න. පොතක් අරගෙන වෙනම විභාග ගණන් ලියලා අවුරුද්දෙන් අවුරුද්ද ලියලා අන්තිම දවස් 18 19 එහෙම කියලා ලියලා ඉස්ස මම ගාන ලියලා 2020 ගාන ඕල වෙන්න වල මේ භාග ගාන හදලා තියෙනවා. ඒ පොතේ හරි හදලා ඉවර කරගන්න. එතකොට ඔයාලට වැඩ ලෝඩ් එක ඉතුරු වෙන්නේ විභාග කරනකොට ඔයාලා එක එක ඒ සම්පූර්ණ ටික විභාග පේපර් ගණන් ටික හදලා තියෙන වෙනම පොතක් අරගෙන. හරිද? වෙනම පොතක එක හදලා තියෙන ප්‍රශ්න පත්‍ර පොතක් අරගෙන ඊට පස්සේ විභාගේ අංක දවස් මේක දැම්මම හරියි. මම කළා වැඩ කරන්න පටන් ගමු. ඉස්සෙල්ලා අච්චු පොතේ ගණන් ටික ඔක්කොම හදලා ඉවර කරන්න ඕන. අච්චු පොතේ පුනරීක්ෂණේ ඉඳලම ඔක්කොම ටික ඉවර කරන්න භාග පාඩේ. බැරි මොනවා හරි තියෙනවා මොකක් හරි බැරි දෙයක් තියෙනවා. ටක් ගාලා කියන්න ඒක නෑ. මෙතන කතා කරමු. මම දැන් ගණන් ටිකක් එවන්නම්. එකක් හදන්න. ඊට පස්සේ විභාග පොතක් අරගෙන පහුගිය විභාග අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර වල තියෙන භාග ගැටලු හොයාගෙන භාග ගැටලුව තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එකේ 25ක් තියෙනනේ. ඒකේ B කොටස එකට තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි ගානට එන්නේ භාග ගාන. ඒක තමයි එන්නේ ගාන. හරි. දැන් බලන්න ඔය පේපර් එකක් අරගෙන ඕනේ ප්‍රශ්න පත්‍රයේ තියෙන පළවෙනි ගානට එන්නේ B කොටසේ පළවෙනි ගානට මේකේ. ඒක හදන්න පුළුවන්. ඒකෙම ඉඳ තියලා තියෙන ලියන්න බලන්න. දැන් එහෙනම් ලබන සතිය වෙනකොට ඒ ටික හොයාගන්න බලන්න. පස්සේ ප්‍රශ්න පත්‍ර 10ක් හොයාගන්න බලන්න. ඒ ප්‍රශ්න පත්‍ර 10 ගණන් ටික හදන්න බලන්න. ඉතින්ලා අච්චු පොතේ ගණන් ටික හදන්න බලන්න. හරි. එහෙනම් අද මෙතනින් අපි පන්ති නවත්තනවා. උඩ රැ වෙනකන් මම විනාඩි 10ක් 15ක් කලින් මේ විතර මට පන්තිය තව ඒක තුනහන්ද ටිකක් මහන්සිස් ගති ඒක හන්ද. හරි. එහෙනම් අපි මෙතනින් පන්ති නවත්තනවා. එහෙනම් ආයිබෝවන්. ආයුබෝවන් සර්.